නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරින මනුස්සේසු විහරාම අවේරිනෝති තී. ඉතින් අද මම ඔබත් එක්ක මේ සැපෙන් ඉන්න ක්‍රමවේදයක් තමයි යෝජනා කරන්නේ. සැපෙන් ඉන්න. සැපය කියන එක අපි කවුරුත් ප්‍රාර්ථනා කරන එකක්. සැපෙන් ඉන්න අපි කවුරුත් කැමතියි. සියලුම සත්වයෝ සැප කැමතියිනේ. සියලුම සත්‍යෝ සැප කැමති. ඒ හින්දානේ අපි සැපවත් දේවල් සැපයක් ලැබෙන දේවල් කොච්චර මිල වුණත් අපි ගන්න බලන්නේ. අපි සැපවත් දේවල් සැපයක් ලැබෙන දේවල් කියලා පිළිගත්තු ඒවා අපි කොච්චර මිල වුණත් ගෙවීමේ ක්‍රමයට හරි මිනිස්සු ගන්න බලනවා. එහෙම කරන්නේ ඇයි කියලා හෙව්වොත් ඒකේ අදහස තමයි මිනිස්සු සැපෙන් ඉන්න කැමති. ඊළඟට තමන් විඳ නැති සැප මොකද කරන්න බලන්නේ? ළමයින්ට හරි දෙන්න ඕනේ කියලා තමන් නොකාපුවා ළමයින්ට ගෙනල්ලා දෙනවා කොහොම හරි. තමන් පාවිච්චි නොකරපු දේවල් පුංචි කාලේ ළමයින්ට කොහොම හරි ගෙනල්ලා දෙනවා. ඒකේ අදහස තමයි තමන් සැප විඳින්නටත් ඕනි තමන් විඳේ නැති සැප තමන්ගේ දරුවන්ට ළමා කාලේ ඉඳලම දෙන්නටත් ඕනි කියලා මිනිස්සු පිළිගන්නවා. ඒකේ අදහස මිනිස්සු සැපයෙන් ඉන්න කැමතියි. සැපවත් වෙන්න කැමතියි. එතකොට අපි සැපය, සතුට, සැනසීම, සෞභාග්‍ය අපේක්ෂා කරනවා. දැන් තව දවස් කීපකින් අලුත් අවුරුද්දක් උදා වෙනවානේ. අපි අලුත් අවුරුද්දට හැමෝටම සෙත් පතනවා. කොහොමද සෙත් පතන්නේ? ඔබට සුවපත්, සැපවත්, සතුටු සහගත, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා. ඒත් අපි ප්‍රාර්ථනා කරන්නේ තනිත් එක්කෙනාට සැපවත්කම හම්බ වෙන්න කියලා. ඉතින් මේ සැපය කියන එක ප්‍රාර්ථනා වලින් හම්බ වෙන එකක් නෙමෙයි. අපි අනිත් අය වෙනුවෙන් සැපය, සුවය, සතුට, සෝමනස්ස සහගත බව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඒත් ප්‍රාර්ථනා වලින් විතරක් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකට අපි ප්‍රතිපත්ති පුරන්න. අපි ගාව ඊට අදාළ මාර්ගයක අපි ගමන් කරලා තියෙනවා. දැන් ඔබ දෙපළ 40 අවුරුද්දක් යම් කිසි සැපයක් ගිහියෝ විදිහට විඳනා. ඒ ගෙවපු ප්‍රතිපත්ති ගරුක ජීවිතය මතනේ. ලැබිච්ච ඔබලා හම්බ කරපු ධනෙ නිසාම සැපය හම්බුණාද කියලා අහුවා. ඔබලා පාවිච්චි කරපු යාන වාහන නිසාම සැපය හම්බුණාද කියලා අහුවා. සතුට දැනුණාද කියලා අහුවා. ගෙවල් දොරවල් හින්දමද සතුට හම්බුනේ කියලා සැපය හම්බුනේ කියලා අහුවා. ඇත්ත වශයෙන්ම ඔබලා කල්පනා කරලා දෙන උත්තරේ තමයි නෑ ඒව නිසාත් සැපයක් දැනුණා ඒත් ඒකම නෙමෙයි කියලා. ඒවා හදාගත්තු වෙලාවේ පළවෙනියෙන් ගත්තු දවසේ හෝ වැඩ ඉවර කරලා නිම වෙච්ච වෙලාවේ දැනිච්ච එක හැමදාම දැනෙන්නේ නැහැ ඒක ගැන. ඒත් ඔබලා ගත කරපු ජීවිතයේ තිබෙන යහපත් බව මතක් කරගන්න. නිවැරදි බව මතක් කරගන්න. ඔබලාගේ ජීවිතයේ ඔබලා පුහුණු වෙච්ච උසස් දේවල් ගැන මතක් කරද්දි මම විශ්වාස කරනවා අලුතින් කායක ගත්ත දවස මතක් කරාට දැනෙන්නේ නැති සතුටක් ඔබලාට දැනෙනවා. අලුතින් ගේ හදලා ඉවර කරපු දවසේ නොදැනුණු සතුටක් මතක් කරලා ඔබට විඳින්න පුළුවන් ගෙවපු නිවැරදි යහපත් ජීවිතය ගැන හිතනකොට. ඒ හින්දා සැපයක් අත්විඳින්න නම් අපි ලෞකික සාර්ථකත්වයේ වගේම අප තුළ ආධ්‍යාත්මිකව සාර්ථකත්වයක් උදා කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් මම උපුටා දැක්කුවේ.
සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. සැපෙන් ඉන්න ඕන නම් කරන්න කියන එකක් කියන්නේ එතන. මොකද්ද කරන්න කියන්නේ? වෛර කරන අය අතරේ වෛර නොකර ඉන්න. වෛරක්කාරයෝ අතරේ වෛරක්කාරයෙක් නොවි ඉන්න සැපෙන් ඉන්න ඕන නම්. ඒක තමයි එතන සංකල්පය. ක්‍රෝධ කරන අය අතරේ ක්‍රෝධ නොකරන්නෙක් වෙලා ඉන්න. ද්වේෂ කරන අය අතරේ ද්වේෂ කරන්නේ නැති කෙනෙක් වෙන්න. ඔබට සැපෙන් ඉන්න පුළුවන් කියලා. හොඳ සංකල්පයක් ඒක. ඔබට ඔබේ මනස සැපවත්, තෘප්තිමත්, සුවපත් පවත්වාගෙන යන්න ඕනි නම් වෛර කරන අය අතරේ වෛර නොකර ඉන්න කෙනෙක් වෙන්න. අත වශයෙන් මෙතෙන් හරි භාග්යක් 40 අවුරුද්දකට පස්සේදී මූණ බලාගෙන නෝනටයි මහත්තයටයි මෙහෙම ඇවිල්ලා බණ පින්කමක් කරන්න පුළුවන් තත්වයක් තියෙන එකනේ. මොකද සාතිශය බහුතරයක් පළවෙනි 10 අවුරුද්ද ගෙවෙනකොටම ගෙවල් ඇතුළෙම වෛරක්කාරයෝ වෙනවද නැද්ද? ගොඩක් අය. හැමෝම නෙමෙයි. ගොඩක් අය ඇත්ත වශයෙන්ම කිව්වොත් විවාහයේ පළවෙනි 10-15 වෙනි වසර ගෙවෙනකොට වෛරක්කාරයෝ වෙලා තියෙනවා. එකිනෙකාට ක්‍රෝධ කරන අය වෙලා තියෙනවා. එකිනෙකා දකින්නක පිළිකුල් කරන අය වෙලා තියෙනවා. එකිනෙකාගේ හඬ ඇහෙනක අප්‍රසන්න වෙච්ච අය ඉන්නවා ලෝකේ. ගොඩක් ඉන්නවා එහෙමයි. එතකොට එවැනි අය අතරේ 40 අවුරුද්දක් ගත වෙද්දිත් එකිනෙකා ගැන සතුටින් ප්‍රියජනකව බලන්න පුළුවන් නම්, එකිනෙකා කතා කරනකොට ප්‍රියජනකව ඇහුම්කම් දෙන්න පුළුවන් නම් ඔබ හැම කෙනෙක්ම හරි වාග්යවන්තයි. ලෞකිකව ගත්තොත් ඒක හරි වාසනාවක්. తాවකාලික වුණත් ඒක විශාල සැපතක්ද නැද්ද? ඒක සැපතක්. ලෞකික ජීවිතයක් ගෙවන අයට ඒක මහා සැනසෙල්ලක්. මූණ බලාගෙන කතා කරන්න පුළුවන් තත්වයක් උදා වෙලා තියෙන එකයි. hina වෙලා ඕන දෙයක් බෙදා හදා ගන්න පුළුවන් තත්වයක් උදා වෙලා තියෙන එකයි. ඒක භාග්‍යයක්. දැන් එකිනෙකා අතර වෛරී සිතුවිලි ඇති වෙන්නේ කොහොමද? එකිනෙකාට එරෙහිව කරලා තියෙන දේවල් නිසා හෝ කරාය කියලා නොකරපු දේවල් ගැන වුණත් සිතීම නිසා හෝ ඊටත් වඩා කරපු දේවල් සහ කරාය කියලා හිතන දේවල් ටික අතහැරලා දාන්න සූදානමක් නැති නිසා හෝ ওই ටික හින්දානේ වෛරෙන් ක්‍රෝධෙන් ඉන්නේ අපි නේද? පළවෙනි එක මට මෙහෙම කරා, මට මෙහෙම කිව්වා, මා සතු දෙයක් ගත්තා. ඒ ආදි වශයෙන් අපි කල්පනා කරොත් අපිට එකිනෙකා ගැන උපදින්නේ සතුටද වෛරයද? වෛරය, ක්‍රෝධය, අකොච්චිමන්, අවදිමන්, අජිනිමන් ධර්මයේ තියෙන්නේ වෛරය උපදව ගන්න හැටි. මට බැන්නා, මට ගැහුවා, මා සතු දෙයක් ගත්තා. ගෙවල් වල කියන විදිහට නම් මගේ ජීවිතේ කාලකන්ණි කරා නේද? මට කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න තිබිද්ද ඉවර කරා. එහෙම අපි එකිනෙකා විශාල චෝදනා කරගන්නවා Tamanට කරපු අනර්ථ ගැන හිතලා. එතකොට අන්න ඒ හැසිරීම දෙදෙනෙක් අතර සාමය සංසිඳුණු බව නැති කරලා දාලා ක්‍රෝධයත් වෛරයත් සමහරලාට බද්ධ වෛරයත් ජනනය කරනවා. සමහරලාට බද්ධ වෛරය. ඒක ඊළඟ ආත්ම ගානක් කරා ගෙනියන්න වුණත් සූදානම් මට්ටමේ වෛරයක් බවට පත්වෙච්ච තැන් තියෙනවා. ඒගොල්ලොන්ගේ ගෙවල් වල කොච්චර ලෝකේ වටිනම වාහනේ තිබුණත් ඒගොල්ලෝ ඉන්නේ දුකෙන්. ඒගොල්ලොන්ගේ ගෙදර තට්ටු කීයට හදලා කොයි જાතියේ තාප්පයක් දාලා තිබුණත් මොන විදියේ ගේට්ටුවක් දාලා තිබුණත් ඒගොල්ලෝ ඉන්නේ දුකෙන්. මොකද ඒ ගෙදර ඉන්නේ වෛර කරන දෙන්නෙක්. ඒ ගෙදර ඉන්නේ ක්‍රෝධ කරන දෙන්නෙක්. ඒ ගෙදර ඉන්නේ එකිනෙකාට දකින්නවට අකමැති දෙන්නෙක්. හඬ ඇහෙනවට අකමැති දෙන්නෙක්. එහෙම කියන අය මට ඕනි තරම් මගේ ගාවම කියලා තියෙනවා. මගේ ඇඟේ මාළු නටනවා හාමුදුරනේ ඔය හඬ ඇහෙනකොටත් කියලා. මගේ ගාව කියලා තියෙනවා. ඒ කියන්නේ හැට පේනකොට ඇඟේ ලේ කෝප වෙනවා කියන එකනේ කියන්නේ.
කියන්නේ විශාල තැම්පත් කරගත්තු තරහක් පවතිනවා. ඒ අරමුණ හමු වෙන හැම වෙලාවකම ඒ තැම්පත් කරගත්තු තරහ මොකද වෙන්නේ? මතුවෙන්න පටන් ගන්නවා. එළියට එන්න පටන් ගන්නවා. ඒක හරිම දුක්ඛදායක දෙයක් කෙනෙකුට. එතකොට ඒ ගෙදර කොච්චර සල්ලි හම්බ වෙන ගෙදරක් වුණත් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 15000 වුණත් ඒ ගෙදර සතුට නැහැ. අසහනෙ තමයි තියෙන්නේ. අසහනෙ තියෙන්නේ. සැනසෙල්ල නැහැ. ගින්දර තියෙන්නේ. පිච්චි පිච්චි ඉන්නේ නේ. මේ කරුමෙන් ගැලවෙන්නේ කවද්ද? මේක ඉවර වෙන්නේ කවද්ද? මේක මොන පාපයක්ද? මේක මොන සාපයක්ද? කියා හරියට මිනිස්සු ඇතුලෙන් අභ්‍යන්තරිකව හරියට විඳවනවා. ඒ හින්දායි බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරන්නේ වෛර කරන අය අතරේ වෛර නොකරන කෙනෙක් වෙන්නේ කියලා. වෛර කරන අය වෛර නොකරන කෙනෙක් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඒකයි. සැපෙන් ඉන්න ඕන. ඒකාන්තයෙන්ම සුසුඛං වත ජීවාම ඒකාන්තයෙන්ම සැපෙන් ඉන්න පුළුවන් කියලා කියන්නේ. වෛර කරන අය අතරේ වෛර නොකරන්නේ කොහොමද? ඒක උඩුගම්බල පීනන දර්ශනයක්. ඒක ලේසි වැඩක් නෙවෙයි වෛර කරන අය අතරේ වෛර නොකර ඉන්න එක. හරි දුෂ්කර දෙයක් නේ. හරි දුෂ්කර දෙයක්. හිතන්න. ජාතියක් ඉන්නවා තව ජාතියකට වෛර කරනවා. ආගමක් තියෙනවා තව ආගමකට වෛර කරනවා. ඉතින් ඒ වෛර කරන ආගමිකයෙකුට වෛර නොකර ඉන්න එක අනිත් ආගමිකයා යාට හරි දුෂ්කර දෙයක් ඒක. යම් ජාතියක් තව ජාතියකට වෛර කරනකොට ඒ වෛරයේ පීඩාවට ලක් වෙන පාර්ශවය පෙරලා වෛර නොකර ඉන්නවා කියන එක ඒක ගඟේ උඩහට පීනනවා වගේ එකක්. ඒක අමාරු දෙයක්. ඒක කැලණි ගඟෙන් අර මේ මට්ටකුලිය පැත්තට යනවා වගේ නෙමෙයිනේ. කැලණි ගඟට කැලණි පන්සල ගාවෙන් බැස්සොත් මට්ටකුලිය පැත්තට යන්නේ කෙච්චර අමාරු නෑ. කොහොමත් නාගලගංග වීදියේ පැත්තෙන් මූදට යන්නේ ඒක. ඒ හරියදී කොහොමත් වේගෙන් ගලනවා. ඒ පැත්තට යන්න අපිට ආයාසයක් ඕනි නෑ. අපි කොහොමත් ගහගෙන යන අතපය හෙල්ලුවේ නැතත්. ඒත් අපි සිරිපාද දිහාට යන්න. කිතුල්ගල පැත්තට යන්න. මොන තරම් ඒ සැඩපහර එක පොරබදන්න වෙයිද? කොච්චර වාර ගානක් අපි ආපස්සට විසික්ක වේදනේ? එක මීටර 200ක් පීනගෙන යනකොට සමහර දැඩි රළ පහරවල් වලට දැඩි ජල කඳක් එන වෙලාවට අපි කිලෝමීටරයක් විතර ආපස්සට යන්න පුළුවන්. වෛර කරන මිනිස්සු ටිකක් මැද ඉඳගෙන වෛර නොකර ඉන්න කේ වගේ අමාරු වැඩක්. ඒ වගේ විශාල දුෂ්කර වෑයමක්. ඒක දුෂ්කර පුහුණුවක්. ඒක හරිම අමාරු දෙයක්. ඒකයි ලෝකේ සාමය උදා කරන එක අමාරු. ඒකයි ලෝකේ සාමය උදා කරන එක අතිශයින් දුෂ්කර. කෙවල් ඇතුලේ සාමය උදා කරන එක අතිශයින් දුෂ්කර එකයි. මොකද හේතුව අඛණ්ඩව Tamanට වෛරීව කටයුතු කරන එක්කෙනෙකුගේ හැසිරීමක් දරාගෙන ඉන්නවා කියන එක මිනිසෙකුට ලේසි නෑ. පුපුරනවා. එයත් පෙරලා ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. හරිම දුෂ්කර දෙයක්. තාම දුෂ්කර කාර්යයක්. හැබැයි ඉතින් ඒ දුෂ්කර හිත කවුරු හරි කෙනෙක් ගොඩනගා ගත්තොත් එයා දිනපු කෙනෙක්. එයා නිවුණු කෙනෙක්. එයා සැනසුණු කෙනෙක්. එයා ලබන්න ඕනි දේ ලබාගත්තු කෙනෙක්. එයා විඳවන්නේ නැහැ. එයා සැපසේ නිදාගන්න කෙනෙක්. එයා සැපසේ අවදි වෙන කෙනෙක්. නපුරු හීන පේන්නේ නැති කෙනෙක්. මුහුණ පවා ප්‍රියමනාප කෙනෙක්. මොකද එයාගේ සැනසෙල්ල තියෙන ඇතුලේ. වෛරය, ක්‍රෝධය, දැඩි ද්වේෂය තියෙනකොට අපිට බලන්න නිින්ද යන්නේ නැහැ. කීසරයක් ඇහැරෙනවා. කීසරයක් ඇහැරෙනවා. කොච්චර කාමරේ වට ඇවිදිනවද? දෙගොඩ හරිය කල්පනා කරනවද නේ? නලියනවනේ ඇඟ ඇතුලේ. ඔබ කල්පනා කරලා බලන්න මේ අත්දැකීම නේද? මේ එක්ස්පීරියන්ස් එක කාටවත් ලැබිච්ච එකක් නේ. මටත් ලැබිලා තියෙනවා. මේ අධික ද්වේෂය තිබිච්ච දවස් මට තිබිලා තියෙනවා.
ඒ අත්දැකීම කොච්චර අපහසුද කියලා කල්පනා කරන්න. ඒකේ කිසිම මේ ආකාරයක මේ සුවපත් බවක් ලැබිලා තියෙනවද කියලා හිතන්න. මොන තරම් දරුණු ආතතියක්ද ඒ අවස්ථාවනේ. උග්‍ර ද්වේෂයෙන් අපි ඉන්න දවස. ඉතින් එහෙම රැයකට පස්සේ යාන්තම් ඔන්න අර මහන්සියටම දෙගොඩ හරි නිින්ද යනවානේ. උදේට නැගිටිනවා කියලා හිතනකොටත් ඇඬෙනවද නැත්? ඇයි රැ 3-4 වෙනකන් අමාරුවෙන් ඉඳලා නිින්ද යන්නේ නැතුව යාන්තම් නිින්ද යාගෙන එන වෙලාව වෙනකොට නැගිටින්නත් වෙලා වැඩට යන්න. උයන්න. සමහර විට උයන්නම වෙලා තියෙන්නේ අර නිින්ද නැති කරපු මිනිහට. හිතන්න ඒක කොච්චර අමාරුද කියලා. සුඛම් පටිගුජ්ජති නෑනේ එතකොටනේ. කෙන්දරි ගගානේ ඇවිදින් නැගිටින්නේ. කොච්චර අසහනෙන්ද යා එතකොට උදේට නැගිටින්නේ. දුකෙන් නැගිටින්නේ යා. එහින්දා සැපෙන් ඉන්න ඕනේ නම් අපි සැපෙන් ඉන්නවා නම් අපිට සැපෙන් නිින්ද යන්න බෑ. අපි සැපෙන් ඉන්නවා නම් අපි සැපෙන් නැගිටින්න බෑ නේද? සැපයක් අපි විඳිනවා නම් අපිට නිින්ද යනකොටත් සැපේ තියෙන්න ඕනි. අපි නැගිටිනකොටත් ඒ සැපවත්කම ඒ හැඟීම අපිට දැනෙන්න බෑ. සුවසේ නැගිටින්න බෑ අපි. ඒ දෙකේදී අපි විඳවනවා නම් ඒ දෙකේදීම අපි වේදනාවක නම් ඉන්නේ. ඒකේ අදහස තමයි මොනව තිබුණත් හිතේ සැපතක් නෑ. හිත සතුටු නෑ. වෛරය විසින්, ක්‍රෝධය විසින්, උග්‍ර ද්වේෂය විසින් අපට සිද්ධ කරපු හානියයි. අපිට සිද්ධ කරපු විපත්තියයි. අපේ පින්වතුන්ලා මේක තේරුම් ගන්න ඕන. මාත් මගේ මනසට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන එකක්. මොකද අපි කවුරුත් නිමෙන්න ඕන. අපි කවුරුත් සැනසෙල්ල ලබන්න ඕන. පූර්ණ සැනසෙල්ල. අර්ධ සැනසෙල්ලක් හෝ తాවකාලික සැනසෙල්ල නෙමෙයි. අපි පූර්ණ සැනසෙල්ල ලබන්න. ඒක ඊළඟ ආත්මේ ලබනවා කින්නත් බෑ අපිට. අපි මේ ගෙවන මේ මොහොතේ මේ සැනසෙල්ල අපිට තියෙන්න ඕනි. ඉතින් ඒක උදා වෙන වැඩපිළිවෙලේ තමයි අපි ජීවත් වෙන්න ඕනේ එතකොට. ඒ සැනසෙල්ල උදා වෙන්නේ අපි යම් විදියකට හිතුවොත් ඒ විදියට හිතන්න පටන් ගන්න ඕනේ අපි. යම් විදියකට හැසිරුණොත් අපි ඒ විදියට හැසිරෙන්න පටන් ගන්න ඕනේ. යම් විදියට කතා කරොත් ඒ විදියට කතා කිරීම පටන් ගන්න ඕනේ. සැනසෙල්ල ලැබෙන සම්දිත්තික ක්‍රමනේ. දිට්ඨ ධම්ම වේදනීය ක්‍රම. මොකද සැනසෙල්ල අහිමි වෙන්නේ සැනසෙල්ල අහිමි වෙන හේතු නිසා. එහිඳ බෞද්ධයින් වන ඔබ ඊටාම බුද්ධිමත්ව මේ ලැබපු උතුම් මිනිස් ආත්ම භාවයේම සැපවත් මිනිසෙක් විදියට ඉඳලා මැරෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. සැපවත් මිනිසෙක් ලෙස. මම සැපසේ බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා කියලා කියන්න පුළුවන් වෙනවා. සුඛෝපභෝගී ජීවිතයකට මං කියන්නේ හොඳ වාහනයක් තිබීම නරකයි කියලා. හොඳට ගේ දොර වැඩ කටයුතු ටික කරගෙන හොඳ නිදහසේ ඉන්න පුළුවන් ගේ දොරක් තිබීම අනවශ්‍යයි කියලා මම කියන්නේ නැහැ. ඒක අවශ්‍යයි. හැබැයි ඔක්කොම ටික තිබුණත් සැපයක් දැනෙන්නේ නැත්නම් එතන තියෙන හිත හදාගෙන නැතිකම. දැන් අර ටික නැති කට්ටිය හිතන්නේ මට සුඛෝපභෝගී බව නැත්තේ මොකකින්ද කියලාද? වාහනය නැති නිසා, ගේ දොර නැති නිසා, මගේම කියලා පර්චස් 10ක්වත් නැති නිසා එහෙම හිතනවා. හැබැයි ඒ ටික තියන අය දන්නවා ඒ ටිකෙන් සුඛෝපභෝගීකම හම්බ වෙන්නේ නැයි කියලා. ඒ ටික තියන අය දන්නවා. අපිට සුඛෝපභෝගීකම කියන එක දැනෙන්නේ අපි හරි සුවපත් ජීවිතයක්, පොහොසත් ජීවිතයක් ගෙවනවා කියලා දැනෙන්නේ දවසේ අඬන ප්‍රමාණය අඩු වෙනවා. දවසේ ඔළුව රිදෙන තරම් ප්‍රශ්න අඩු වෙනවා. දවසේ හොඳට නිදා ගන්න ටිකට නිින්ද යන තරම් අසහනෙ අඩු වෙනවා. එතකොට තමයි සුඛෝපභෝගීකම දැනෙන්නේ. නැත්තම් අපි මානසින් ලෙඩුනේ. මානසින් ලෙඩු අපි නැත්තම්. මානසින් හරියට විඳවනවා. හොඳ උපකරණ ගොඩාක් එක්ක හිතෙන් විඳෝ ඉන්න අය වෙනවා.
ඉතින් අපි බෞද්ධයෝ අපිට බුදුහාමුදුරුවෝ සැනසෙන්න ක්‍රමය කියලා දීලා තියෙනවා. අපි භෞතික දේවල් අපිට ලං කරගන්න ගමන්ම අපේ ආධ්‍යාත්මය පුළුවන් තරම් සකස ගන්න ඕනේ වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව. අවශ්‍යයි. නව ආකාරයකට අපි වෛර කරනවා. වෛරය නව ආකාරයකට අපි පවත නව කිව්ව අලුත් ආකාරයකට නෙමෙයි ක්‍රම නමයකට. කියන්නේ මට මේ විදිහ අකටයුතුකම් කළා කියලා වෛර කරනවා. වෛර කරන අය වෛර කරන එකක් තමයි මොකද්ද? මට මෙයා මේ විදිහට නරක කරලා තිබෙනවා. නරක විදිහට කතා කරලා තියෙනවා. නරක විදිහට කටයුතු කරලා තියෙනවා. මම අතීතයට ගිහිල්ලා මම සම්බන්ධව වෛර කරන එකනා වෛර කරනවා. මට වෙච්ච දේ. ඊළඟට ඒ වෛරය පවත්වාගෙන යනවා තව ක්‍රමයකට. ඒ කොහොමද? දැනටත් මට මෙහෙම නරකම කරනවා. දැන්ටත් මට මේ විදියටම නරක විදියට කතා කරනවා. මට වැරදිමයි කරන්නේ. අන්න එතකොටත් වෛරය සංවාදනය වෙනවද නැත්? බොහෝම ඉහළට වැඩෙන වෛරය. ඊළඟට මොකද වෙන්නේ? අතීතෙත් කොහොම නරක තත්ත්වයන් නම් තියෙන්නේ. වර්තමානයේත් හිතනකොට එක හොඳක්වත් මතක් කරගන්න බැරි නම් ඊළඟට අපි අනාගතයට යනවද නැද්ද? අනාගතයට යනවමයි. අනාගතයට ගිහිල්ලා හිතනවා ස්ථිරවම මට ඉදිරියට තව නපුරුකම් කරයි. තව දුෂ්ටකම් කරයි. තව වැරදි කරයි. මට තව අපරාධ කරයි. මට තවත් අයහපතක්ම කරයි. එතකොට තමන් සම්බන්ධ කාරණාවේදී තුන් ආකාරයකට මිනිස්සෙකුගේ වෛරය නොසන්සිඳී තියෙනවා. කරපුවා මතක් කරනකොට ඊළඟට කරමින් ඉන්නේවා මතක් කරනකොට ඊළඟට කරයි කියලා උපකල්පනය කරනේවා මතක් කරනකොට ඔබට කවුරු හරි ගැන තියෙන තරහව ක්‍රෝධය වෛරය ඉවර වෙන්නේ නැත්නම් දැන්ට ඔබ ඔය විදියට හිතමින් ඉන්නවා. කිසිම සාමයක් ඔබට අනික එක ගොඩනගන්න බැරි වෙලා තියෙන ප්‍රධාන හේතුව අතීතය එක්ක හිතනවා, එක්ක වර්තමානයේ දේවල් එක්ක කල්පනා කරනවා, එක්ක තාම වෙලා නැතත් මොනව ගැනද? අනාගතය ගැන හිතනවා. එහෙම හිතනකොට රැස් වෙන්නෙම ඊට අදාළ දත්තද නැද්ද? ඊට අදාළ ඒවාමයි. අපි එහෙමනම් වෛරීව ක්‍රෝධසාගතව නම් අපි හිත යන්නේ අපිට එකතු වෙන්නෙම ඊට අදාළ කරුණ. මොනව දැක්කත් අර අපි හිතන් ඉන්න එක තහවුරු කරගන්න දෙයක් එකෙන් කව් වෙනවා. මොනව ඇහුණත් ඔය පේන්නේ. ඔය පේන්නේ නැද්ද? මේත් අරකම තමයි. මේත් මේකටම තමයි. මේ කිසිම එහෙම අදහසක් තිබිලා නැහැ. නමුත් අර තරහක් ඇතුලේ වෛරයක් ක්‍රෝධයක් ඇතුලේ තියෙනකොට මොන දේ දැක්කත් ඒකේ හොඳ පැත්ත පේනවද? පේන්නේ. පේන්නෙම අර තමන් ඉන්න අදහස තහවුරු කරගන්න දේවල්. තමන් ඉන්න අදහස තව දුරටත් තහවුරු වෙන්න දේවල් තමයි පේන්නේ. එතකොට අනාගතය ගැන අනිවාර්යයෙන්ම වෛරය යනවා ඉස්සරහට. ක්‍රෝධය යනවා. ද්වේෂය යනවා ඉස්සරහට. යනවා. ඊළඟට තව විදියක් තමයි වෛරය මිනිස්සු පවත්වාගෙන යන වෛරය නඩත්තු කරන මේ මගේ අයට අයහපතක් කළේය. මගේ අයට අයහපත් දෙ කිව්වේය. මගේ අය සම්බන්ධව අයහපත්ව කටයුතු කළේය. එහෙම කියන ඉන්නවනේ නේද? ගෙවල් වල ඉන්නවා මගේ අම්මට තාත්තට මෙහෙමයි අතීතෙදි කරේ. මගේ නෑදෑයින්ට මෙහෙමයි කරේ. කියලා අර තමන්ගේ අයට කරපුවා ගැන ගැටන තියන ඉන්නවද නැත්? මොන දේවල් අද තිබුණත් එයා අතීතයට යනවා. අතීතයට ගිහිල්ලා තමන්ගේ අයට අකටයුතුකම් කරාය කියන එක මත තරහක් අකණ්ඩව අරන් යනවා. අපේ අම්මට මෙහෙමයි කතා කරේ, අපේ තාත්තට මෙහෙමයි කිව්වේ, අපේ සහෝදරියන්ට මෙහෙමයි කරේ.
එහෙම වෛරය අරන් යන අය ඉන්නවා. හැමෝම නෙවෙයි එහෙම අරන් යන අය ඉන්නවා. එහෙම ඉන්න හින්දානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඔබටත් ජීවිතේ ලැබිලා තියෙන අත්දැකීම් වලදී මතක් කරගන්න බැරි වෙන්නේ නැහැ. අරයත් මෙහෙම නේද වෛර කරන්න කියලා නේ. එයාගේ ද්වේෂය එයා ඉවර කරගන්න නැත්තේ එයාට කරපු දෙයක් ගැන මතක් කරලත් නෙමෙයි. එයාගේ අයට කරයි කියලා කියන දේවල් නිසානේ. ඊළඟට ඒ අතරේ වර්තමානයේ චූටි දෙයක් හරි වුණොත් මොකද වෙන්නේ? අර අතීතයේ තිබිච්ච අදහස තව ටිකක් සරුසාර වෙනවද නැද්ද? බොහොම පඳුරු දාලා වැඩෙනවා. ඔය පේන්නේ නැද්ද? දැන්ටත් එහෙමයි. දැන්ටත් මගේ කියලා කවුරු හරි හිටියොත් නරකක්මයි කරන්නේ. මගේ කියන අයට කිව්වොත් නරක කතාවක්මයි කියන්නේ. මගේ කියලා ඉන්න චූටි කී දෙනාද මගේ කියලා ඉන්නේ. ඒ ඔක්කොටම අයහපත් දෙයක්මයි කරන්නේ. කියලා අර ඒ විදිහට හිතනකොට ඒ වෛරය තව කැලැත්ති ඉස්සරහට එනවා. සමහර විට ඇත්තටම එහෙම ඒ ක්‍රියාව කරන මනුස්සයාට එහෙම චේතනාවක් නැති වෙන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ මනුස්සයා ඒ වෙලාවේ ආපෝ ආවේගයක් මත කරනවා. එහෙම නැතුව ඒක සැලසුම් සාගතව හිතලා මතලා මෙයාගේ අයට කරලා මෙහෙම අකටයුත්තක් සිදු කරලා මම මෙයාට අද රිද්දන්නම් කියලා කරන මිනිස්සුත් ඇති. එහෙම අයත් ඇති නේ. එහෙම අය නැති වෙන්න විදියක් නැහැනේ. හැබැයි ඇත්ත වශයෙන්ම සමහර කෙනෙක් සමහරු සම්බන්ධව වර්තමානයේ නරක හැසිරීමක ඇති. ඒකේ අදහස ඔබට රිදවීම නොවෙන්නත් පුළුවන්. ඒක ඔබට රිද්දන්න නෙවෙයි. යාට ඒ පුද්ගලයා විසින් කරපු අකටයුත්තකට අනුවන විදියට උත්තර දීමක් වෙන්න පුළුවන්. හැබැයි අපිට අර එන ක්‍රෝධයේදී හිතෙන්නේ මොකද්ද? මේ කරන්නේ මට රිද්දන්න. මොකද මෙයා මට ඉන්නේ කෙනෙක්. එතකොට ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනි මගේ අයට මෙලෙස කලේය මෙලෙස කරමින් ඉන්නවාය. ඊළඟට දැන් මම මේ මට්ටමේ ඉඳිද්දි මගේ අයට කරන්නේ මෙහෙමනම් මම වයසට ගියපු දවසක කොහොම නොකරයිද? මම ලෙඩක් දුකක් වුණොත් මගේ අයට මොනෝ නොකරයිද? මම එක්තැන් වුණොත් එදාට මගේ අයට කොහොම කරයිද? ඔය මගේ හයියහත්තිය තිබිලා. එතකොට තමන් ගාන හදනවා කොහොමද? තමන්ගේ අයට ඊටාම අයහපතක්, ඊටාම නරකක්, ඊටාම අවඩක් සිද්ධ කරાવી කියලා තමන් දුර්වල වෙච්ච වෙලාවක අනාගතේ. එහෙම හිතනකොට කවදාකවත් වෛරයක් සංසිඳෙන්න ක්‍රමයක් නැහැ. ඒ මිනිස්සයා එක රැයක්වත් සැපෙන් පහන් කරන්න විදියක් එයාට කොහොමද සැපෙන් ඉන්නේ? එයාට දුක විතරයි උරුම වෙන්නේ. එයාට අසහනෙ විතරයි, අතෘප්තිය, කලකිරිල්ල විතරයි එයාට උරුම වෙන්නේ. එයාට අන් කිසිවක් උරුම වෙන්නේ නැහැ. එයා හරියට විඳවයි එයාගේ ජීවිතේ. එයා හරියට පීඩාවෙන් ඉඳී යාගේ ජීවිතේ. ඒ හින්දා මා ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරනවා ඔබලාගේ හිත ගැන ගොඩක් කල්පනාකාරී වෙන්න කියලා. සමානුට ගෙවල් වල නෑ එහෙම වෛරක්කාරයෝ නේ. හොයාගන්න දේශපාලන වෛරක්කාරයෙක්. එහෙම හරි හොයාගෙන මිනිස්සු විඳවනවද නැද්ද? විඳවනවා. දේශපාලන වෛරක්කාරයෙක් හොයාගන්න කොහොම හරි. හොයාගෙන අතීතෙත් අපේ රටට මෙහිමයි කරේ, දැනුත් කරනවා, අනාගතෙත් කරයි. වෛරය. ඒ කියන්නේ ගේ ඇතුලෙන් නැත්තම් එළියෙන් හරි හොයා ගන්නවා. ඒක තමයි ස්වභාවය. මොකද ඒ සැපය අහිමි කරගන්න, සැනසෙල්ල අහිමි කරගන්න මිනිසුන්ට ඕනි වුණාම දන්නේ අර පළඟැටියා වගේ අර ගින්නටම පයින් කොයි පැත්තෙන් හරි පිච්චෙන්න පොටක් හොයාගන්න. කොහෙන් හරි හොයාගන්න. මං හිතන්නේ අද මේ රටේ මිනිස්සු හරීම මේ
වෛරී තැනක ඉන්නවා මේ දේශපාලනය සම්බන්ධවනේ. පුදුම වෛර කිරිල්ලක් එක. පුදුම ක්‍රෝධ කිරිල්ලක්. එකිනෙකාටනේ දෙතුන් පාර්ශවයම උග්‍ර ලෙස වෛර කරනවා. යාර අන්තර්ජාලයේ එහෙම හුවමාරු වෙන ඒවා දැක්කම එතනවා ඒවා හුවමාරු කරන මිනිස්සු මැරුණොත් කොහේ උපදීද කියලා. අනේ එච්චරට වෛරෙන් ඒවා කියන්නේ. ඒ දානේවා සාමාන්‍ය නිරෝගී මනසක් තියෙන මිනිසෙකුට දාන්න බෑ එහෙම. එච්චරට දැඩි උග්‍ර ද්වේෂෙන් පුපුර දාන දේවල් තියෙන්නේ. නිකන් හරි heart attack එකක් ආවොත් මොකද වෙන්නේ ඔය අතරේ? අපේ ධර්මයට අනුව එයා හදාගෙන තියෙන හිතේ හැටියට තමයි එයාගේ උප්පත්ති තීරණය වෙන්නේ නේ. මං ඉල්ලා සිටිනවා ඡන්ද ඉවරයිනේ. සනදෙල්ලින්ද? ඡන්දි දුන්නානේ. සනසෙල්ලින්ද? ඒක ඉවරයි. තව එකක් ආවොත් ඒකෙදිත් කැමති කෙනෙකුට දී ගන්න. එතනින් එහාට අරන් යන්න එපා. මොකද හේතුව අපි එළියෙන් හරි ඔය වගේ වෛරක්කාරයෝ අපේ ජීවිතවලට ඇතුල් කරගන්නවා කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට සැනසෙල නැති කරගැනිල්ලක් නේ. අසහනේ උදා කරගැනිල්ලක්. මොන තරම් මහන්සි වෙලා සල්ලි හම්බ කරත් සැපෙන් ඉන්න බෑ. හැන්දෑවට ප්‍රවෘත්ති බලලා දත් මිටි කනවා. එක්කෝ රෑ 11:00 අර දේශපාලන සංවාද කියන මල විකාර බල ඉන්නවා. ඒ කෝලන් ටික බලලා දත් මිටි කකා ප්‍රෙෂර් වැඩි කරගෙන සීනි වැඩි කරගෙන ඊට පස්සේ රැට නිින්ද යන්නේ නැහැ. මා ඔබට යෝජනා කරන සැනසෙල්ලින්ද? ඒ වෛරක්කාරයෝ අතර එහෙම වෛරක්කාරයෙක් නොවී ඉන්න. බහුතරේ එහෙම වෛර කරමින් ඉන්නවා. එහෙම නැති කෙනෙක් වුණාම හරි සැනසෙල්ලෙන් නිින්ද යනවා. අසහනයක් නැහැ. තමන් දන්නවා තමන් නිවැරදිව දවස ගෙවුවා කියලා. තමන්ගේ රටට තමන් වැඩ කරා කියලා. කාගේ හරි ජීවිතයට උදව්වක් වුණා කියලා සැනසෙල්ල නිදා ගන්න පුළුවන්. ඒ වුණොත් සැනසෙල්ල නැගිටින්න පුළුවන්. නිින්ද අතරතුරේ සැනසෙල්ලේ හොඳ බොහොම සුවදායි ලෙස ගෙවන්න පුළුවන්. නපාපකන් සුපිනම් පස්සතනේ. පොළුවරම් පස්සෙන් එන හීන පේන්නේ නැහැ. පිහියක් කරන් බෙල්ල කපන්න ඔන්න මෙන්න ඒව පේන්නේ නැහැ. කන්දෙන් පල්ලට දාන්න හදන ඒව පේන්නේ නැහැ එතකොට. කාටවත් වෛර කර නෙවෙයි නිදා ගන්න. නැත්තම් හීනෙන් පේන්න පුළුවන් නේ. ගෝඨාභය මහත්තයා එනෝ පේන්න පුළුවන්, සජිත් මහත්තයා එනෝ පේන්න පුළුවන්, රනිල් මහත්තයා එනෝ පේන්න පුළුවන්. පේන්න පුළුවන්. ඕනවට වැඩිය වෛරය හදාගත්තොත් එහෙම එනෝ පේන්න පුළුවන්. එතකොට සැනසෙල්ල නිින්ද යන්නේ නැහැ නේ. සැනසෙල්ල හොයන්න. වෛරය අතාරින්න. සැනසෙල්ල හොයන්න. සැනසෙල්ල ලැබෙන්නේ අතාරිනකොට. අතාරිනකොට ලැබෙන එකක් ඒක. අතාරින්න ඕනේ ඇතුලේ තියෙන ගැටුම. ඒක තමයි අමාරු දේ. ඇතුලේ තියෙන ගැටුම අතාරින එක ඉතාම අමාරු දෙයක්. සිංහල අයට දෙමළ අය ගැන, දෙමළ අයට සිංහල අය ගැන, සිංහල අයට මුස්ලිම් අය ගැන, මුස්ලිම් අයට සිංහල අය ගැන හරි දුෂ්කර වෙලා තියෙනවනේ වෛරය අතහැරගන්න එකනේ. වෛරය අතහැරගන්න එක හරි දුෂ්කර වෙලා තියෙනවා. යම් යම් සිද්ධි වෙලා තියෙනවා. ඒත් අපිට පුළුවන් ඒ සිද්ධි වලට සමාව දෙන්න. ඒ සිද්ධි නැවත සිදු නොකරන්න හැම පාර්ශවයක්ම වග එතකොටනේ සාමකාමීව ඉන්න පුළුවන්. නැත්නම් අපිට වෛර කර සාමෙන් ඉන්න පුළුවන්ද? ක්‍රෝධ කර සාමෙන් ඉන්න පුළුවන්ද නේ? එහෙම ඉන්න බෑ අපිට. ඒක තේරුම් ගන්න ඕන. එහෙම අපිට දියුණු වෙන්න බෑ. එහෙම අපිට සාර්ථක වෙන්න බෑ. ගෙදරක අම්මා තාත්තා දෙන්න වෛර කරන දෙන්නෙක් උනන් ඒ ගෙදර කොච්චර දුප්පත් වෙනවද නේ? දේශෙන් ඉන්න ගෙවල් වල දුප්පත්කම කොච්චර බලවත් වෙලාද? ඒ කියන්නේ ඊටාම දේශසහගත දෙන්නෙක් එකිනෙකාට වෛර ක්‍රෝධ කරන දෙන්නෙක් ඉන්න ගෙදරක ඒ ගෙදර ප්‍රොඩක්ටිවිටි එකක් නැහැනේ. ඒ ගෙදර ඒ දෙන්නගේම ශ්‍රමය යෙද වෙන්නේ නැහැනේ සාර්ථකත්වයට. දෙන්නගේම දැනුම යෙද වෙන්නේ නැහැනේ සාර්ථකත්වයට. දෙන්නගේම කාලය ආයෝජනය වෙන්නේ නැහැනේ සාර්ථකත්වයට.
දෙන්නගේම ප්‍රාග්ධනය එක අරමුණකට යොමු වෙන්නේ නැහනේ. ඒ මොකද දෙන්න වෛර කරන දෙන්නෙක් නේ ඒ ඇතුලේ ඉන්නේ. ක්‍රෝධ කරන දෙන්නෙක් නේ ගයක් ඇතුලේ ජීවත් වෙන්නේ. එතකොට ඒ ගෙදර පොහසත් වෙන්නේ නැහැ. අතවස්සෙම මේවා මේ සමීක්ෂණ කරලා නැති වුණාට කවුරු හරි ගිහිල්ලා මේ පර්යේෂකයෝ අපේ රටේ දුප්පත්කමේ එක හේතුවක් තමයි ගෙවල් ඇතුලේ තියෙන ක්‍රෝධය වෛරය. ඒ කියන්නේ අපේ රට දුප්පත් රටක් විදියට අඛණ්ඩව පවතින ප්‍රධාන හේතුවක් තමයි ඒ ගෙවල් ඇතුලේ අඛණ්ඩව ගමන් කරමින් තියෙනවා ක්‍රෝධය සහ වෛරය. එතකොට ඒ ගෙවල් ඇතුලේ කිසිම සාකච්ඡාවක් නැහැ. සාකච්ඡාවක් නැති ගෙවල් වල තීන්දුව ගන්න තනි තනිව. හිතුමනාපෙට, මුරණ්ඩුකමට. අනිත් එක්කෙනාට අහුම්කම් දෙන්නේ නැතුව. හොඳ නරක ගැන අධ්‍යයනයක් නැතුව. එතකොට කොහොමද සාර්ථක ඵලයක් ලබන්නේ? අපේ හිත හදන්නේ නැතුව කොච්චර ආධාර හම්බුණත් අපි සාර්ථක වෙයිද? සාර්ථක වෙන්නේ නැහැ. අපි සාර්ථක වෙන්නේ නැහැ. කොච්චර ආධාර හම්බුණා. රාජ්‍යයන් විසින් මොනතරම් සුබ සාධන වැඩපිළිවෙළවල් කරත් ලංකා රාජ්‍ය ගොඩ ගන්න බෑ. මිනිස්සු ගෙවල් ඇතුලේ එකිනෙකාට ක්‍රෝධ කර වෛර කර ගත කරන ජීවිතේ තියෙනකම්. හොඳට නිකන් මම කිව්වට හිතලා බලන්න ලංකාවේ මිනිස්සුන්ගෙන් අල්ලපු ගෙදර එක්ක තරහයිද නැත්? අල්ලපු ගෙදර එක්ක තරහයි. ලංකාවේ ගෙවල් සාතිශය බහුතරය අල්ලපු ගෙදර එක්ක තරහයි. කියන්නේ අල්ලපු ගෙදර එක්ක සාතිශය බහුතරයක් ගෙවල් තරහයි කියන්නේ එවැනි ගෙවල් එකතු වෙච්ච ගමක් සමගි සම්පන්න ගමක් නෙවෙයි. හැමතිස්සෙම හිංසා, පීඩා, නිന്ദා, අපහාස, හදිහූනියන්, කරදර විපත් සිද්ධ කරන ගමක් නේ ගම. එතකොට කිසි මිනිහෙකුට සැනසෙලි ඉන්න දෙන්න තැන නෙවෙයි නේතන. ඒකයි අපි පොහසත් වෙන්නේ නැත්තේ. කියන අල්ලපු ගෙදර මිනිස්සු ගෙනල්ලා තමන්ගේ ගෙදර දාගන්න මට්ටමේ මහා බලගතු යාළුවෝ වුණත් අපිට තරහකාරයෝ නොවෙ ඉන්න පුළුවන් නේ. අපි හැම හැන්දෑවකම එකහුව වෙලා කෑම බීම ගන්න අය නුනත් අපිට පුළුවන් උදේට දැක්කන් good morning කියන මට්ටමට හිත හදාගන්න. හැන්දෑවට ගෙදරට එන වෙලාවට හමු වුණොත් සුබ රාත්‍රියක් ඕගොල්ලන්ට කියන මට්ටමටවත් අපි දියුණු වෙන්න ඕනේ. වැඩට යනවා දැක්කම එයා වැඩට යනවා. ඔයාට සුබ ගමන් කියන්න. සුබ දවසක් කියන්න පුළුවන් මට්ටමටවත් අපේ හිත හැදෙන්න ඕනේ. නැත්තම් බලාගෙන නෑ වගේ ජනේලෙත් වහගෙන තිරේ අස්සෙන් බලාගෙන කොහේ යනවද දන්නේ නැහැ කී ඉන්න අය නම් අපි වැඩකට යන මිනිස්සුදී අපි කරන්නේ පද හදන එක නම් අපි කොහොමද දිනු වෙන්නේ? අපි කොහොමද සාර්ථක වෙන්නේ? මම ඔබට යෝජනා කරනවා සාර්ථක වෙන්න ඕනි කරන්නේ හිතයි. සැපෙන් ඉන්න ඕනි කරන්නේ ඔබට හොඳ හිතක්. හොඳ හිතක් තමයි උදව් කරන්නේ සැපෙන් ඉන්න. අවෛරී, අක්‍රෝධ, අද්වේෂ සිතක් ඔබට ඕනි. එතකොට සැපය ඔබ කරා පැමිණෙනවා. සුවපත් බව ඔබට ඔබේ ජීවිතය තුල දැනෙන්න ගන්නවා. මං හරි සැනසෙල්ල ඉන්නව නේද කියන එක ඔබ විඳින්න පටන් ගන්නවා. එතකොට ඒක ඊළඟ ආත්මයට කල් දාන්න එපා. ගොඩාක් අය හිතන්නේ අනේ ඊළඟ ආත්ම සැපෙන් ඉන්න ලැබේවා. මේ කාලකන්‍යගෙන් ගැලවෙනවාමයි ඊළඟ ආත්මේ නම් කියලා. අයියෝ. ගැලවෙන්න හම්බෙන්නේ හම්බ වෙනවා පොයා. ඇයිද යන්නෙම වෛර කරනේ? ක්‍රෝධ කරනේ යන්නේ. එයාට ඊළඟ ආත්මේ සැපෙන් ඉන්න මේ ආත්මේ වෛර කර ඉන්නවා. හම්බ වෙන්නේ වපුරණේව නෙලන්න හම්බ වෙනවා. ඊළඟ ආත්මේ සැපෙන් ඉන්න ඕන නම් මේ ආත්මේ සැපෙන් ඉන්න. ඊළඟ ආත්මේ සැනසෙල්ල ඉන්න ඕන නම් මේ ආත්මේ වෛර ක්‍රෝධය අතහැරලා සැනසෙල්ල ඉන්න.
ඔබ ආයි මට කරලා තියෙන ඒවා අතාරින්නද කියන්නේ? එතකොට අතාරියම මිනිහා සැනසෙල්ල ඉඳින්නේ. එතකොට ඔබට සැනසෙල්ල හම්බ වෙනවා. අතාරියොත් සැනසෙල්ල හම්බ වෙනවා එච්චරයි. අතාරින්න කැමති නැත්නම් ඔබ යාටත් විඳවිල්ලක් දෙයි, ඔබත් විඳවයි. මොකද කාටවත් විඳවිල්ල දෙන්න බෑනේ තමන් විඳවන්නේ නැතුව. තමන්ට hina වෙවි කාගෙන්වත් පරිගන්න වැඩ කරන්න පුළුවන්ද? බෑ. කාටවත් පරිගැනීමේ චේතනාවේ වාක්‍යයක් කියන්න හරි තමන්ගේ හිත දූෂිත කරගන්නව වෙනවා. තමන්ගේ මූණත් මල ප්‍රේතයෙක්ගේ වගේ හදා ගන්නව වෙනවද නැද්ද? වෙනවා. යක්ෂයෙක් යකින්නක් වගේ මූණ හදාගන්න තෝ කොහොමද මිනිසුන්ට බනින්නේ? මූණ හැදෙනවනේ අනුන්ට බයිනකොට ඒවා. ඒ කියන්නේ තමන් අනුන්ට විඳවිල්ලක් දෙනකොටම තමන්ගේ විඳවිල්ල ආරම්භ වෙලා. ඔබට සැපෙන්නම් ඉන්නෝනේ. අනිත් එක්කෙනා දැන් මම නොබැන හිටියොත් මං එයාට හිංසාවක් නොකර හිටියොත් සැනසෙල්ල ඉඳිද දන්නේ නැහැ කී හිතන්න එපා. ඉඳපුවාවේ. එතකොට ඔබටත් හොඳට නිින්ද යනවා ටික දවසක් යනකොට. ටික දවසක් යනකොට ඔබට දැනෙන්න ගන්නවා අම්මෝ මොන කර්මයකින්ද ගැලවුනේ කියලා. මං එල්ලි හිටියේ මොන කුණු ගොඩකද කියලා. පළවෙනි සතිය දැනෙන්නේ නැහැ. හොඳ සීකල්පනාවෙන් මාසයක් හමාරක් යනකොට තමයි මේ සැනසෙල්ල එන්න පටන් ගන්නෙ. පළවෙනි සතිය හතුර අතෑරලා ඉන්නකොට හිතෙන්නේ සැනසෙල්ල ඉන්නවත් දන්නේ බලන්න ඕනේ. එහෙනම් පළවෙනි සතිය හිතෙන්නේ එමය. දෙවෙනි සතියෙත් එහෙම හිතෙන්න පුළුවන්. මම ඔබට යෝජනා කරනවා හතරවෙනි පස්වෙනි සතිය වෙනකොට ඔබට දැනෙන්න ගන්නවා ගන්ත ගහන කුණු ගොඩක් අයින් කරා වගේ හැඟීමක්. ඒක වෙදී. මම යෝජනා කරනවා අන්නේ හැඟීම අත්විඳින්න සූදානම් වෙන්න කියලා. ඒකට ඕනි කරන්නේ අර තමන් දෙන සුළු පීඩාවකින් අනිත් එක්කෙනා විඳෝන එක බලලා සතුටු වීම නවත්තලා ඒ අපේක්ෂාවෙන් ඔබේ මනස අයින් කරගෙන තමන් අතහැරලා දාලා තමන්ගේ සැනසෙල්ල හොයාගන්න. අතහැරලා දාලා හොයාගන්න සැනසෙල්ල. ඇත්තටම මේ රට දියුණු වෙනවා. මේ රට දියුණු වෙනවා. මොකද ත්‍රස්තවාදී ප්‍රශ්න හෝ න්‍යායාංග ප්‍රශ්න හෝ ඒවා අතීතේ වෙලා තියෙනවා. මේ මොහොතේ නරකවල් නොවෙන්න අපි කවුරුත් සීනුවණින් කල්පනාවෙන් නීතිගරුකව යුක්තිගරුකව සදාචාර සම්පන්නව වැඩ කරන්න ඕනේ. අතීතේ එහෙම කරපු අය අනාගතෙත් එහෙම කරයි කිය සැක කර යන්න එපා. එහෙම ගියොත් අපිට ගමනක් යන්න බෑ. අපිට දියුණු වෙන්න බෑ එහෙමනම්. කොරහේ කිඹුල්ලු දකින්න අය මිනිස්සු වෙන්න එපා. ලෝභකම වෙනුවෙන්, තණ්හාව වෙනුවෙන්, බලය වෙනුවෙන්. ඊටාම සිහි කල්පනාවෙන් බලන්න. හැම මිනිස්සයම අයහපත් මිනිහෙද? හැම මිනිස්සයම පෞකාරයේද? සිකල්පනාවෙන් බලන්න. ඕනම මිනිසෙක් යෙදෙන අවස්ථානුව තමයි නරක මිනිස්සු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මූණ දීපු සිද්ධිත් එක්ක තමයි නරක විදිහට හැසිරෙලා තියෙන්නේ.